ආයුබෝවන් and have a nice day. මම කලින් වීඩියෝ එකේ ඕගොල්ලන්ට අරන් ආවා verbs එහෙම නැත්නම් ක්‍රියාපද කිහිපයක් උදාහරණ කිහිපයක් සහ simple present tense එකේදී do does දාලා වාක්‍ය හදාගන්න හැටි. එතකොට මම මේ වීඩියෝ එකේදී ඕගොල්ලන්ට කිව්වා verbs ගැන තවදුරටත් ඉදිරි වීඩියෝස් වලදී කතා කරනවා කියලා. ඒ නිසා අද මේ වීඩියෝ එකේදී ඕගොල්ලන්ට මම සරල පැහැදිලි කිරීමක් කරනවා මේ verbs කියන්නේ මොනවද කියන එක ගැන. verbs verbs කියලා කියන්නේ සිංහලෙන් නම් ක්‍රියාපද actions. හරි. verbs ක්‍රියාපද වලට තමයි කියන්නේ මේක words නෙමෙයි words words නෙමෙයි words කියන්නේ වචන වලට verbs verbs කියලා කියන්නේ ක්‍රියාපද එහෙම නැත්නම් අපි කරන actions ක්‍රියාවන් මම කලින් වීඩියෝ එකත් ඔයගොල්ලන්ට කිව්වා ඕනම ටෙන්ස් එකකදී වැදගත්ම දේ තමයි මේ verb එක එහෙම නැත්නම් ක්‍රියාපදේ හරියට පාවිච්චි කරන හැටි. එතකොට verb එකකට තියෙනවා forms තුනක්. මම ගත්තොත් එහෙම මුලින්ම මම කියන්න ඕනේ verbs කියන දේවල් කොටස් දෙකකට අපිට බෙදා ගන්න පුළුවන් regular verbs and irregular verbs කියලා. regular verbs irregular verbs කියලා. regular verbs කියලා කියන්නේ regular verb එකක් අඳුර ගන්න පුළුවන් හොඳ ලේසිම ක්‍රමය තමයි එයාගේ past tense එකයි past participle එකයි හදාගන්නේ අගට ed දාලා base form එකට ed එකතු කරලා තමයි එයාගේ past tense verb එකයි past participle එක හදාගන්නේ. එතකොට දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති verb එකකට forms තුනක් තියෙනවා. base form, past tense verb, past participle. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් present tense verb, past tense verb, past participle. base form, present tense verb, base form, past tense verb, past participle ඕන verb එකකට තියෙනවා. ඒතර උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් මම ගන්නම් play කියන verb එක. play play කියන්නේ සෙල්ලම් කරනවා. එතකොට play කියන verb එක සාරල සිංහල දෙන තමයි සෙල්ලම් කරනවා කියන එක. එතකොට ඒකේ past tense verb එකයි එයාගේ past participle එකයි හදාගන්නේ අගට ed දාලා played played. එතකොට ඒක verb එක හැදෙන forms තුන හැදෙන්නේ play played කියලා. එකක් ගත්තොත් එහෙම wash wash කියලා කියන්නේ හොදනවා. එතකොට එයා past tense verb එකයි past participle එකයි හදාගන්නේ අගට ed දාලා. එතකොට wash washed ඒක අපි washed කියන්නේ එහෙම නැහැ. washed washed එක pronounce කරන්නේ washed කියලා. එතකොට wash washed කලින් එක play played wash washed එකක් ගත්තොත් එහෙම cook cook කියන්නේ උයනවා. එහෙනම් එයා past tense verb එකයි past participle එකයි හදාගන්නේ අගට ed දාලා. ඒ කියන්නේ cooked cooked හරියට pronounce කරන්න ඕනේ ඒක cooked එතකොට cooked එකක් ගත්තොත් අපි ඇවිදිනවට කියන්නේ walk walk එයා past tense verb එකයි past participle එකයි හදාගන්නේ ed දාලා. එතකොට walked හරි walked ඊට පස්සේ අපි ගත්තොත් එහෙම work work කියන්නේ වැඩ කරනවා. work කරනවා කියන්නේ work කියන්නේ වැඩ කරනවා. එහෙනම් එයාගේ අගට ed දැම්මම හැදෙනවා worked worked. ඒතර අපි උදාහරණ ටික ආයි ගත්තොත් එහෙම පළවෙනි තමයි play played ඊළඟට washed cooked walked worked දැන් ඒතර පැහැදිලිදී හරිම ලේසි මේ හැම verb එකකම එයාගේ past tense verb එකයි past participle එකයි හදාගන්නේ අගට මොකක් දාලාද අගට ed එකතු කරලා. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. හැබැයි හරියට ඒක pronounce කරන්න ඕනේ. හරියට ශබ්ද කරන්න ඕනේ. ඊළඟට මම ගුවා irregular verbs කියලා. අපි දැන් කලින් කතා කරේ regular verbs ගැන. ඒවා හරිම ලේසි. අගට ed දානවා. irregular verbs ඊළඟට irregular verbs අර වගේ බෑ. irregular verbs වලදී අගට ed දාලා past tense verb එක past participle එක හදාගන්නේ නැහැ. ඒකට ආවේනික හැම එකටම ආවේනික වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඒක ඉතින් අපි දැනගෙන ඉන්නම ඕනේ. අනිවාර්යෙන් ඒවා පාඩම් කරලා ඒක අපි තොරතුරු හොයාගෙන පාඩම් කරලා දැනගෙනම ඉන්න ඕනේ. එහෙම නැතුව අගට ed දාලා එහෙම හදාගන්න බෑ. මම examples උදාහරණ කිහිපයක් ගන්නවා. අපි ගත්තොත් එහෙම break break කියන එක. break කියන්නේ යමක් කඩනවා කියන එක. break. එතකොට අර කලින් කරා වගේ break කියන එක යකට ed දාලා break කියන්න එහෙම බෑ. දාලා break කියන්න එහෙම බෑ. irregular verbs වලත් ඒක කරන්න බෑ. ඒවේ හැදෙන වෙනම ක්‍රම. ඒකටම ආවේනික වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඒක break කියන්නේ කඩනවා. කැඩුවා කියලා කියදී past tense verb එක broke වෙනවා. broke. past participle එක broken. broken. උඩ break, broken. අපි ගත්තොත් එහෙම come come කියන්නේ එනවා. අකට ed දාන්න බෑ. come ආව කියද්දි එක came වෙනවා. came. past participle එක again come past participle අපෝ come වෙනවා. come ඊට පස්සේ go කියන එක ගත්තොත් එහෙම go කියන්නේ යනවා. යනවා. ගියා කියලා කියද්දි එක went went. past participle එක gone gone. go went gone.
ed දාන්න බෑ. go went gone. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම උගන්වනවා teach t a c h teach. teach කියන එකත් වෙනස් වෙනවා. ඉගෙනුවා කියලා කියද්දී ඒක taught වෙනවා t a u g s t taught. past participle එකත් ඒ වගේම තමයි t a u g s t taught. එතකොට teach taught taught t a u g s t teach taught taught. අපි ගත්තොත් එහෙම take යමක් ගන්නවා නැත්නම් අරන් යනවා කියලා කියන්නේ take t a k e take. ගත්තා කියලා කියද්දී ඒක t double o k took වෙනවා. t double o k took take took past participle එක taken t a k e n taken take took taken. ගත්තොත් එහෙම කනවා eat e a t eat. කෑව කියලා කියද්දී ඒක past tense එකේදී ate a t e ate වෙනවා. past participle එක e a t e n eaten e a t e n eaten. ඒතකොට eat ate eaten. එතකොට පැහැදිලි ඇති. ඒ කොහෙවත් ඒවට අපි අකට ed දාලා past tense verb එක past participle එක හදාගත්තේ නැහැ. ඒකට මාවෙනික වෙච්ච වෙනම ක්‍රමයකට තමයි හැදුනේ. ඒක අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. එහෙනම් මම ආයි පාරක් ඒ ටික මම කියන්නම්. එතකොට break කියන එක ගත්තොත් එහෙම break broke broken break broke broken come came come came come go went gone යනවාට කියන්නේ go නේ go went gone ඊට උගන්වනවා teach taught taught එහෙම නෙමෙයි taught t a u g s t taught teach taught ඊට ගන්නව නැත්නම් අරන් යනවා take took taken took taken කනවා eat ate eaten eat ate eaten ඔය වගේ තව ගොඩක් verbs තියෙනවා අපි තව උදාහරණයක් ගත්තොත් එහෙම forget හරි forget කියන්නේ අමතක වෙනවා forget ඒකට අමතක වුණා කියලා කියද්දී ඒක forgot වෙනවා forgot forgot past participle එක forgotten 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 එතකොට forget forgotten break broke broken come came come go went gone teach taught take took taken eat ate eaten forget forgotten ඔන්න ඔය වගේ තමයි ඒව හැදෙන්නේ. හැබැයි අර කලින් කතා කරපු regular verbs වල නම් හරිම ලේසි ගොඩක්ම තියෙන මේ වගේ verbs තමයි ගොඩක්ම වැඩි හරියක්ම තියෙන්නේ. ඒව නම් හරිම ලේසි. එයාගේ base form එක දුන්නාම එයාගේ past tense verb එකයි past participle එකයි හදාගන්නේ අගට ed එකතු කරලා. ඒකට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඔන්න ඔර තමයි verbs එකේ තියෙන verbs ගොඩක් තියෙනවා. verbs ලක්ෂ ගණනක් තියෙනවා. ඉතින් හැම එකක්ම කතා කරන්න බෑ. පාඩම තේරුම් ගැනීමේ පහසුව සඳහා තමයි මම ඔය කොටස් දෙකෙන් verbs පහ ගන්න වගේ අරගෙන පැහැදිලි කරේ. ඉදිරි වීඩියෝස් වලදී තව පැහැදිලි කිරීම කරනවා. දැන් අපි බලමු ඔක මේ has have කියන පද දෙකත් එක්ක. අපි tense එකට අපි කියන්නේ present perfect tense කියලා. ඒක අපි පස්සේ කතා කරන්න පුළුවන්. has එහෙම නැත්නම් have has එහෙම නැත්නම් have has ඒක අපි has කියන්නේ has කියලා තමයි pronounce කරන්නේ. have කියන්නේ has and have have කියන පද දෙකත් එක්ක අර කලින් කතා කරපු pronouns ටිකක් දාලා සරල වාක්‍යයක් හදාගන්න හැටි බලමු. එතකොට අර pronouns ටික ඔයගොල්ලෝ දැන් දන්නවා. I we you they he she it මම ආයි පාරක් කියලා දෙන්න ඕනේ නැහැ. I we you they he she it කියන pronouns ටික තියෙනවා. ඒවෙන් I we you they අපි දන්නවා I we you they කියලා කියන්නේ මූලික වශයෙන් plural pronouns බහුවචන පද plural pronouns විදිහට සලකන්නේ. he she it කියලා කියන්නේ singular pronouns ඒක වචන පද. I we you they කියන්නේ plural pronouns බහුවචන පද. he she it කියලා කියන්නේ singular pronouns ඒක වචන පද. එතකොට හොඳට මතක තියාගන්න I we you they කියන බහුවචන පද එහෙම නැත්නම් වෙනත් බහුවචන වෙනකොට අපි අර has have කියන දේෙන් අපි ගන්නෙ have කියන පදේ. has have කියන දේෙන් අපි ගන්නෙ have කියන එක. එතකොට I have, we have, you have, they have. ළමයි ගත්තොත් එහෙම the children have ඒ වගේ ඒවත් එක්ක එන්නේ have කියන පදේ. හොඳට මතක තියාගන්න has have කියන පද දෙකත් එක්ක has have කියන පද දෙකට පස්සේ verb එක අනිවාර්යයෙන්ම තියන්නේ past participle form එකකින්. verb එකේ අර කලින් කතා කරපු ක්‍රියාපදේ අපි තියන්නේ past participle එක තුන්වෙනි form එක තමයි තියන්නේ. ඒකට අපි උදාහරණයක් විදිහට eat ගත්තොත් එහෙම අපි eat එක eaten වෙනවා. forget එක forgotten, go එක gone, come එක come came, ආයි come වෙනවා. come came අපෝ come වෙනවා. අන්නේ තුන්වෙනි පදේ අර past participle එක තමයි has have වලට පස්සේ අනිවාර්යයෙන්ම තියන්නේ. ඒතකොට මේව ගත්තොත් එහෙම මම ගන්නවා eat කියන එක. eat කියන එක මතකොට eaten වෙනවා. එහෙනම් සිංහල තේරුම. මම ඔය සිංහල තේරුම පොඩ්ඩක් පැහැදිලි කරනවා. ඒතකොට අපි ඉස්සෙල්ලා කතා කරා play කියන එක. play, played. කතා කරන්නේ verbs ටික. play, played. සිංහල තේරුම ගත්තොත් එහෙම මොකෙ ඉන්නේ? සෙල්ලම් කරනවා, සෙල්ලම් කළා, සෙල්ලම් කරලා තියෙනවා. play, played. සෙල්ලම් කරනවා, සෙල්ලම් කළා, සෙල්ලම් කරලා තියෙනවා. wash කියන එක ගත්තොත් එහෙම washed. හොදනවා, හේදුවා, හොදලා තියෙනවා. cook කියන්නේ උයනවා. cooked. උයනවා, ඉව්වා, උයලා තියෙනවා. ඊට walk, walk කියන්නේ ඇවිදිනවා. walked.
ඇවිදිනවා, ඇවිද්දා, ඇවිදලා තියෙනවා. work, work, work කියන්නේ වැඩ කරනවා. work, worked, worked. හරි. worked කියන්නේ වැඩ කරනවා, වැඩ කළා, වැඩ කළා තියෙනවා. අර ටික අපි ගත්ත irregular verbs ටික ගත්තොත් එහෙම ඒකත් එහෙමයි. sorry. ඒකත් එහෙමයි. කිව්වා break කියන්නේ කඩනවා. break, broke, broken නේ. break, broke, broken. ඒ කියන්නේ කඩනවා, කැඩුවා, කඩලා තියෙනවා. come, came, come. එනවා, ආවා, ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා තියෙනවා. එනවා, ආවා, ඇවිල්ලා තියෙනවා. නැත්තම් ඇවිල්ලා. go, went, gone. go, went, gone. යනවා, ගියා, ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්තම් ගිහිල්ලා. go, went, gone. යනවා, ගියා, ගිහිල්ලා. teach, taught. teach, taught. උගන්වනවා, ඉගෙනුවා, උගන්වලා තියෙනවා. උගන්වනවා, ඉගෙනුවා, උගන්වලා තියෙනවා. take, take කියන්නේ ගන්නව නැත්නම් අරන් යනවා. take, took, taken. ගන්නවා, ගත්තා, අරගෙන තියෙනවා. ගන්නවා, ගත්තා, අරගෙන එහෙම නැත්නම් අරගෙන තියෙනවා. ඊට පස්සේ eat, කනවා. eat, ate, eaten. කනවා, කෑවා, කාලා තියෙනවා. කනවා, කෑවා, කාලා තියෙනවා. එහෙම නැත්නම් කාලා. කනවා, කෑවා, කාලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් කාලා තියෙනවා. ඔන්නෝමයි සිංහල තේරුම හැදෙන්නේ verbs අර forms තුනේ. present tense verb, past tense verb, past participle එකේ සිංහල තේරුම හැදෙන්නේ ඔන්නෝමයි. ඒතකොට ඒක තේරුම් ගත්තාම හරියම ලේසි දැන් මේක හදාගන්න. ඒතකොට අපි කතා කරගෙන ඉන්නේ has have එකත් එක්ක. හරි. එතකොට මම කිව්වා has have කියන පද දෙකට පස්සේ අනිවාර්යයෙන්ම තියන්නේ verb එකේ අර තුන්වෙනි form එක past participle එක. උදාහරණයක් විදිහට අපි eat ගත්තොත් එහෙම ඒක eat නෙමෙයි ගන්නෙ eaten, eaten. එතකොට මම කාලා තියෙනවා. I have eaten. කාලා තියෙනවා. I have eaten. අපි කාලා තියෙනවා. We have eaten. ඔයා කාලා තියෙනවා. You have eaten. ඒගොල්ලෝ කාලා තියෙනවා. They have eaten. ඒවත් එක්කනේ have. මම කියව singular ඒක වචනත් එක්කනේ have නෙමෙයි has. ඔහු කාලා තියෙනවා. He has eaten. ඇය කාලා තියෙනවා. She has eaten. අපි ගත්තා සමන් කාලා තියෙනවා. Someone has eaten. මගේ අම්මා කාලා තියෙනවා. My mother has eaten. මගේ තාත්තා කාලා තියෙනවා. My father has eaten. එතකොට එක්කෙනෙක්ට පස්සේ එන has. ඊට පස්සේ අනිවාර්යයෙන්ම තියන්නේ verb එකේ past participle එක. අපි තව එකක් ගත්තොත් එහෙම සෙල්ලම් කරනවා play. එතකොට play කියන එක අපි ගන්න played, played කියන past participle එක. played. එතකොට මම සෙල්ලම් කරලා තියෙනවා. I have played. අපි සෙල්ලම් කරලා තියෙනවා. We have played. ඔයා සෙල්ලම් කරලා තියෙනවා. You have played. ඒගොල්ලෝ සෙල්ලම් කරලා තියෙනවා. They have played. ඔහු සෙල්ලම් කරලා තියෙනවා. He has played. කියන්නේ නම් he has played. ඇය සෙල්ලම් කරලා තියෙනවා. She has played. කමල් සෙල්ලම් කරලා තියෙනවා. කමල් has played. මගේ නංගි සෙල්ලම් කරලා තියෙනවා. My sister has played. එහෙනම් එතකොට ඒක එහෙමයි හැදෙන්නේ. ඕන verb එකට ඒ වගේ හදා ගන්න පුළුවන්. එතකොට මම ගත්තොත් එහෙම මෙහෙම. එතකොට අර youth එක්ක have නේ you have. අපි ගත්තොත් එහෙම you have eaten. ඔයා කාලා තියෙනවා. You have eaten. අපි ගත්ත එහෙම you have eaten. ඒකට question form එකේදී ප්‍රශ්නයක් හදනවා. question form එකේදී අර you have කියන පද දෙක මාරු වෙලා එක have you වෙනවා. you have කියන පද දෙක මාරු වෙලා එක have you වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ. ඔයා කාලා තියෙනවද? have you eaten? ඒගොල්ලෝ කාලා තියෙනවද? have they eaten? ළමයි කාලා තියෙනවද? have the children eaten? එතකොට has එකත් එහෙමයි. has එකත් ඉස්සරහට එනවා. ඔහු කාලා තියෙනවද? has he eaten? එය කාලා තියෙනවද? has she eaten? කමල් කාලා තියෙනවද? has Kamal eaten? ඔයාගේ අම්මා කාලා තියෙනවද? has your mother eaten? ඔයාගේ තාත්තා කාලා තියෙනවද? has your father eaten? එතකොට ඒකෙත් ඒ වගේ පද දෙක මාරු වෙලා has එක නැත්නම් have එක ඉස්සරහට එනවා question form එකේදී ප්‍රශ්නයක් විදිහට අහනකොට. එතකොට ඊට පස්සේ නෙගටිව් කරනකොට නැහැ කියලා කියද්දි නෙගටිව් ෆෝම් එක අපි දන්නවා මම කලින් කියලා තිනවා help me verb එකට පස්සේ not දාන්න ඕනේ not not. එතකොට has එකට පස්සේ not දැම්මම මේක has not. එහෙම නැත්නම් hasn't HASN apostrophe T hasn't has not. එහෙම නැත්නම් hasn't. have not එක have එකට පස්සේ not දැම්මම have not වෙනවා. එහෙම නැත්නම් ඒක haven't haven't HAVEN apostrophe T HAVEN apostrophe T haven't. දැන් has එක hasn't වෙනවා. have එක haven't වෙනවා. ඒතර උදාහරණයක් ගත්තොත් එහෙම අරගම අපි ගමු කලින් එකම eat එක මම කාලා නැහැ. I haven't eaten. ඉතලා අපි ඔයා කාලා තියෙනවද? have you eaten? දැන් එහෙනම් මම කාලා නැහැ. I haven't eaten. අපි කාලා නැහැ. we haven't eaten. ඒගොල්ලෝ කාලා නැහැ. they haven't eaten. ළමයි කාලා නැහැ. the children haven't eaten. ඔහු කාලා නැහැ. he hasn't eaten. has එක hasn't වෙනවා. he hasn't eaten. ඇය කාලා නැහැ. she hasn't eaten. කමල් කාලා නැහැ. Kamal hasn't eaten.
නංගි කාලා නැහැ. The sister hasn't eaten. අම්මා කාලා නැහැ. Mother hasn't eaten. තාත්තා කාලා නැහැ. Father hasn't eaten. ඒකේ අර ඒ විදිහට තමයි හැදෙන්නේ. එතකොට දැන් උදාහරණ කීපයක් ගත්තොත් එහෙම examples කීපයක් ගත්තොත් එහෙම. අපි මෙහෙම ඇහුවොත් එහෙම දැන් අර eat කියන කතාවම ගමු. අපි eat කියන verb එක අහනවා. ඔයා බිරියානි කාලා තියෙනවද? Have you eaten biryani? අය youth එක ආවේ have you eaten biryani? වගේ නා ඔව් මම බිරියානි කාලා තියෙනවා. Yes, I have eaten biryani. Yes, I have eaten biryani. ඔයාගේ නංගි බිරියානි කාලා තියෙනවද? Has your sister eaten biryani? තොර එක්කෙනෙක්ගෙදි has වෙනවා ඒක. Has your sister eaten biryani? ඔව් එයා බිරියානි කාලා තියෙනවා. Yes, she has eaten biryani. Yes, she has eaten biryani. අපි ගමු නෙගටිව් ෆෝම් එකෙන් උත්තර දෙද්දී ආයි ප්‍රශ්නයක් අහනවා එතකොට මෙහෙම. ඔයා බිරියානි කාලා තියෙනවද? Have you eaten biryani? Have you eaten biryani? නෑ මම බිරියානි කාලා නෑ. No, I haven't eaten biryani. එතකොට haven't eaten වෙනවා නැහැ කියලා ගෙද්දී haven't eaten වෙනවා. එහෙනම් නෑ මම බිරියානි කාලා නෑ. No, I haven't eaten biryani. ඔයාගේ නංගි බිරියානි කාලා තියෙනවද? Has your sister eaten biryani? Has your sister eaten biryani? නෑ යා බිරියානි කාලා නෑ. No, she hasn't eaten biryani. No, she hasn't eaten biryani. අපි ගත්තොත් එහෙම තව verb එක read, R E A D read. read කියන්නේ කියවනවා. එතකොට ඒක හැදෙන්නේ read, read. read කියන්නේ කියවනවා. R E A D read කියලා කියන්නේ කියෙව්වා. past participle එක read කියලා කියන්නේ කියවලා තියෙනවා. R E A D read. read. සිංහල තේරුම ගත්තොත් එහෙම කියවනවා, කියෙව්වා, කියවලා තියෙනවා. read. කියවනවා, කියෙව්වා, කියවලා තියෙනවා. එහෙනම් අහනවා ඔයා English novels කියවලා තියෙනවද? Have you read English novels? Have you read English novels? Oh, my English novels කියවලා තියෙනවා. Yes, I have read English novels. Have you read English novels? නෑ මම English novels කියවලා නෑ. No, I haven't read English novels. No, I haven't read English novels. ඔයාගේ නංගි English novels කියවලා තියෙනවද? Has your sister read English novels? Oh, yeah, English novels කියවලා තියෙනවා. Yes, she has read English novels. Yes, she has read English novels. ඔයාගේ නංගි English novels කියවලා තියෙනවද? Has your sister read English novels? නෑ යා English novels කියවලා නෑ. No, she hasn't read English novels. යා කියවලා නෑ. No, she hasn't read English novels. අපි තව එකක් ගමු මේ වගේ. Go කියන එක. Go, went, gone. එමුනේ ආවේ. Go, went, gone. ඒ කියන්නේ යනවා, ගියා, ගිහිල්ලා තියෙනවා. නැත්තම් ගිහිල්ලා. Go, went, gone. යනවා, ගියා, ගිහිල්ලා තියෙනවා. අපි ආමු. ඔහු කතරගම ගිහිල්ලාද? Has he gone to කතරගම? ඔහු කතරගම ගිහිල්ලාද? Has he gone to කතරගම? ඔහු කතරගම ගිහිල්ලා. Yes, he has gone to කතරගම. Yes, he has gone to කතරගම. ආයි අහනවා. ඔහු කතරගම ගිහිල්ලාද? Has he gone to කතරගම? නෑ ඔහු කතරගම ගිහිල්ලා නෑ. No, he hasn't gone to කතරගම. No, he hasn't gone to කතරගම. ඇය ගෙදර ගිහිල්ලාද? Has she gone home? තර gone to home කියන්නේ නෑ එතන. Has she gone home? ඇය ගෙදර ගිහිල්ලාද? Has she gone home? ඔව් ඇය ගෙදර ගිහිල්ලා. Yes, she has gone home. Yes, she has gone home. ආයි අහන ප්‍රශ්නේ. ඇය ගෙදර ගිහිල්ලාද? Has she gone home? නෑ ඇය ගෙදර ගිහිල්ලා නෑ. No, she hasn't gone home. Has she gone home? නෑ ඇය ගෙදර ගිහිල්ලා නෑ. No, she hasn't gone home. ඔන්න ඔය විදිහට තමයි verb එකේ අර forms තුන present tense verb, past tense verb, past participle අරගෙන ඒකේ සිංහල තේරුමත් අරගෙන ඊට පස්සේ has have කියන එකත් එක්ක එකතු කරලා present perfect tense එකෙන් ප්‍රශ්නයක් අහන හැටි, නැහැ කියලා කියන හැටි, ඔව් කියලා කියන හැටි ඔය විදිහට තමයි අපි ඉගෙන ගන්න. හරිම ලේසි මේකත් white board එකක් මුකුත් පාවිච්චි කරන්න නැතුව පොත්වල ලියන්න නැතුව හරිම ලේසියෙන් අපිට මේ වගේ වීඩියෝ එකකට සමන් දීලා ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ එක නැවත බලන්න මේක පැහැදිලිද කියලා මම හිතනවා. මේවා නැවත බලන්න ඔබේ පුංචි දරුවන්ට කියලා දෙන්න, තවත් අයට කියලා දෙන්න. ඒත් එක්ක ඉංග්‍රීසි කතා කරද්දී මේවා හරියට පාවිච්චි කරන්න, ලියද්දී පාවිච්චි කරන්න. ඊටු වීඩියෝස් ටිකක් බලන්න. ඒවත් එක්ක අපිත් එකතු වෙන්න අනිවාර්යයෙන්ම ඊළඟ පාඩම් ටිකත් ඒ වගේම අපි අරගෙන එනවා. ඒවත් බලන්න ඔබේ එදිනදා ජීවිතේ ඉංග්‍රීසි කතා කරන්න, පාවිච්චි කරන්න, ජීවිතය සාර්ථක කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා.